නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. තුන් ලෝකාග්‍ර වූ මහා කාරුණික වූ ධර්මරාජයන් වහන්සේ වන අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ ලංකා භූමියේ සම්මා සම්බුදුරජුන්ගේ උතුම් බුදු සසුන පිහිට වූ අපගේ අනුබුදු ආදී ගුරු දේවෝත්තම මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්ව දරන්නේ හොරවපතාන තාමර වැවේ පදිංචිව සිටි 2021 මාර්තු 6 වෙනි දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් එන් සුජාතා පද්මලතා මෑණියන්ට පින්පෙත් අනුමෝදනා කරන උතුම් අරමුණින් පින්වත් ටී.බී. දිසානායක ස්වාමි පුරුෂයා, සුරංග, තුසිත, චමිත්‍ර, සුසීමා, දිනෝසා, ශර්මිලා යන දූදරුවන් ඇතුළු මුණුපුරු මිනිපිරියන් පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනා විසිනුයි අද ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. සිංහලයාට හමු වූ නිධානය මේ ධර්ම දේශනා මාලාවේ අපි අද අහන්නේ ඒ නිධාන සම්පත්තියේ සංඝ සරණ. සිංහලයාගේ සංඝ සරණ. සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝ රත්නය සරණ යනකොට සිංහලයා ඒ සංඝ සරණ ලැබුවේ කොහොමද? මේ ලංකා භූමියට සම්මා සම්බුද්ධ ශාසනය කියන මහා නිධානයේ දායාද කරපු අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ තමයි අපට සංඝ ගුණ කියා දුන්නේ. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරුවන වනාහි සුපටිපන්න වනසේක. සීල සමාධි ප්‍රඥා යන ඊතා සොඳුරු වැඩපිළිවෙලින් යුතුසේක. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරුවන වනාහි ඍජු මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනාසේක. ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය විද්‍යාව උපදින වැඩපිළිවෙල, සෝවාන් ආදී මාර්ගඵල උපදින වැඩපිළිවෙලේ හික්මෙනසේක. සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝ රත්නය කියලා කියන්නේ තමන් වහන්සේලා හික්මෙන අවබෝධ කරගත්ත ඉගෙනගත්ත ධර්මය අන් අය කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන වැඩපිළිවෙලින් යුතු පිරිසක්. මේ කාරණා අපට කියා දුන්නේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. ඒ සංගරුවනේ අරහත්ත්වයේ පසක් කරපු මුනිදුන්. ඒ උත්තමයන් වහන්සේ ලංකා භූමියට වැඩම කරලා සංඝ ගුණ අපට කියලා දුන්නා. ඒ සංඝ රත්නය පිළිවෙලින් ලබන මාර්ගඵල වලින් යුක්ත බව උන්වහන්සේ කියා දුන්නා. ඒ සංඝ රත්නේ ආහුනේ යයි. දුර ඉඳලා වුණත් දානේ ගෙනල්ලා පූජා කරන්නට සුදුසු පිරිස. පාහුනේ යයි. ආගන්තුක සත්කාරයට සුදුසු පිරිස. දක්ඛිනේ යයි. පින් සලකා පින් කැමැත්තෙන් දන් දෙන්න සුදුසු පිරිස. අංජලී කරණීයයි. ඇදිලි බැඳ සාදු සාදු කියලා වන්දනා කරන්නට සුදුසු පිරිස සංගරුවන. අනුත්තරම් පුඤ්ඤක්කෙතං ලෝකස්සාති. මේ ලෝකයට අනුත්තර වූ පුණ්‍යක්ෂේත්‍රය සංගරුවනයි කියලා අපිට කියා දුන්නේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ ඒක කියලා දුන්නේ සිංහලයාට. අචංචල සිත් ඇති, යමක් තුල ස්ථිරව පිහිටන්න පුළුවන් ගති ලක්ෂණ ඇති සිංහලයාටයි
මිහිඳු මහරහතන් වහන්සේ සංඝ සරණ දුන්නේ. සිංහලයා කියලා කියන්නේ සිංහ ලේ ධාතුව සිංහ රුහිරු එකතු වෙලා හටගත්ත මනුස්ස වර්ගයාට මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ වංශයක් වන ශාක්‍ය වංශයේ එකතු වෙලා හැදුනා සිංහල ජාතිය. ඒ සිංහල ජාතියේ අයට යමක් තුල ස්ථිරව පිහිටීමේ හැකියාව තිබුණා. ඒ සිංහල ජාතියේ අයට අචංචල සිත් තිබුණා. යම් අදහසකට පැමිණියාම ඒ අදහස ගැන නිෂ්ඨාවක පිහිටන්න හැකියාව තිබුණා. තමන්ගේ මේ ජාතිය ගැන තමන්ට ලැබිච්ච නිදහනය ගැන අභිමානයක් සිංහලයාට තිබුණා. ඉතින් ඒ සිංහලයාටයි මිහිඳු මහරහතන් වහන්සේ සංඝ සරණ දුන්නේ. එතකොට ඒ සිංහලයා ඊටා බලවත් ලෙස සංඝ සරණ අරගත්තා. ඒ සංඝ සරණ ගත්ත හැටි තේරෙනවා පින්වතුනි. මේ සංඝ සරණ ගැන කරන අද දේශනාවේ මා මේ කාරණේ ආරම්භ කරන්න කල්පනා කළේ මහා වංශයේ තියෙන මෙන්න මේ සිදුවීමෙන්. මේ ලංකා භූමියට පහළ වෙච්චි ශ්‍රේෂ්ඨ නරවරයෙක් තමයි අපේ දුටුගැමුණු මහරජතුමා. කාවන්තිස්ස මහරජුරුවන්ගේ පුත්‍රයා. කාවන්තිස්ස රජුරුවන්ට මේ ගාමිණී අභය එහෙම නැත්නම් දුටුගැමුණු කියන පුත්‍රයාත් සද්ධාතිස්ස කියන දෙවෙනි පුත්‍රයාත් ලැබුණට පස්සේ රජුරුවෝ කල්පනා කළා මේ දෙදෙනාගේ ඉඳුල් කට ගෑවීමේ මංගල්‍ය එකම දවසක තියන්ට. ඒට කොහොමද කටයුතු යොදාගත්තේ? දරු දෙන්නාට ඉඳුල් කට ගෑවීමේ මංගල්‍ය දවසේ ඊතා ආදරයෙන් යුක්තව භික්ෂු සංඝයා වහන්සේට කිරිබත් දානේ පූජා කරගෙන දරු දෙන්නාට ඉඳුල් කට ගාවන්ට කලින් භික්ෂු සංඝයාට කිරිබත් දානයක් පූජා කළා. උන්වහන්සේලා වැළඳූ පසු ඉතිරි වූ කිරිබත් ටික ටික ගෙන්වාගෙන උන්වහන්සේලා වළඳලා ඉතුරු වෙච්ච ඉඳුල් වලින් කිරිබත් ටික ටික ගෙන්වාගෙන ඒවා රන් තැටියක දමලා රජුරෝ විහාර මහා දේවියත් සමග මෙන්න මෙහෙම කියනවා. සම්බුද්ධ ශාසනං තුම්හි යදි චඩ්ඩේත පුත්තකා මා ජීරතු කුච්චි ගතං ඉදං වෝති අදාපයි. දරුවෙනි, ඉතින් ඔබලා මේ ගෞතම බුදුසසුන අත්හරිනවා නම්, මේ ගෞතම බුදුසසුන කියලා කිව්වේ මේ මහා නිධානය. මිහිඳු මහරහතන් වහන්සේ විසින් අපට දායාද කරපු මහා නිධානය ගෞතම බුදුසසුනයි. දරුවෙනි, නුඹලා මේ ගෞතම බුදුසසුන අත්හරිනවා නම් මේ අනුභව කරන ආහාරය උඹලාට දිරවන්න එපා. එහෙම කියලා දරුවන්ට මේ බත් පිඩ දිගු කළා රජුරෝ. ඒ අදහස තේරුම්ගත් රාජ කුමාරවරු දෙන්නා අමෘතයක් ලැබූ කලක සෙයින් මහත් වූ සතුටු සිතින් ඒ කිරිබත අනුභව කළා. සම්බුද්ධ ශාසනයේ මේ බුදුසසුන කියන එක කවදාවත් අත්හරින්නේ නෑ කියන අදහසින් මේක අනුභව කරන්න කිව්වහම අමෘතයක් ලැබුණා වගේ ඒ කිරිබත අනුභව කළේ. පස්සේ රජකුමාරවරු දෙන්නා 10-12 හැවිරිදි වියේ ඉන්නකොට, එතකොට මෝරලා ඒ කුමාරවරුන්ගේ අදහස විමසා බලන්න කැමති වෙච්චි රජුරුවෝ ආයමත් වතාවක් භික්ෂුන් වහන්සේලාව මාලිගාවට වැඩම කරවලා භික්ෂු සංඝයාව වළඳවලා උන්වහන්සේලා ඉතුරු කරපු ඉඳුල් බත රන් තැටියෙන් ගෙන්වාගෙන රජුරුවන් ඉදිරියේ තබලා ඒ කිරිබත කොටස් 3කට බෙදුවා. බෙදලා කාවන්තිස්ස රජුරුව මෙහෙම කියනවා. කුල දේවතානං නෝ තාතා භික්ඛූනං විමුඛා මයං න හිසාමාති චින්තෙත්වා භාගං බුංජිටි මන්තිච. දරුවෙනි, අපගේ කුල දේවතාවුන් වහන්සේලා වන, මේ කුල දේවතා කියලා කිව්වේ කාටද? සංඝයාට. භික්ෂු සංඝයාට ඒ කාලේ සිංහලයා හැඳින්වුවා කුල දෙවිවරු, දෙවියෝ කියලා. තමන්ගේ ජීවිතයට ආලෝකයේ පෙන්වන, හරිදේ පෙන්වන දෙවිවරු විදිහට සැලකුවේ මහා සංඝරුවන. රජ පරම්පරාව එසේනම්, සිංහල රජ පරපුර එසේනම්, රජ පරපුරෙන් පහළ සිංහලයා ගැන කවර කතාද? දරුවෙනි,
මේ කුල දේවතාවුන් වන භික්ෂූන් වහන්සේලා දුටු විට අපි කවදාවත් කලකිරි ඉවත බලන්නේ නැහැ කියලා මේ බත් කොටස අනුභව කරන්නට කියලා එක බත් පිටක් දිගු කළා. ඒ සහෝදරයෝ දෙන්නා හරීම ආසාවෙන් ඒ බත් පිඩ අනුභව කළා. සහෝදරයා දෙන්නා වන අපි එකිනෙකා ද්‍රෝහි නොවී වාසය කරනවා කියලා ඊළඟ කොටසත් අනුභව කරන්න කිව්වා. ඒ කොටසත් අමෘතයක් වගේ සිතා අනුභව කළා. ඊළඟට කිව්වන මෙහෙම වචනය. දෙමළුන් එක්ක යුද්ධ කරන්නට යන්නේ කියලා මේ තුන්වෙනි කොටස අනුභව කරන්න කිව්වා. මොකද ඒ වෙනකොට අපේ සිංහල උරුමයට හානි සිද්ධ වෙන විදිහට, සිංහලයේ උරුමයට හානි සිද්ධ වෙන විදිහට, ඊළඟට ශ්‍රී සම්බුද්ධ ශාසනය කියන මහා නිධානයට හානි වෙන විදිහට එලාර කියන ද්‍රවිඩ රජුරුවෝ මේ භූමිය අල්ලාගෙන හිටියේ. ඉතින් කාවන්තිස්ස රජුරුවෝ රුහුණේ තමයි රජකම් කළේ. රජුරුවෝ කියනවා දරුවෝ දෙන්නට කවදාවත් දෙමළුන්ට එරෙහිව අවිගන්නේ කියලා මේක අනුභව කරන්නට කියලා. එතකොට එහෙම කිව්ව ගමන් මේ සද්ධාතිස්ස කුමාරයා අතින් ගත්ත බත් පිඩ රන් තැටියට දමලා ගැහුවා. ඒක අනුභව කළේ නැහැ. ගාමිණී කුමාරයා බත් පිඩ රන් තැටියේම අත්හැරලා තමන්ගේ ඇඳට ගියා. ඇඳට ගිහිල්ලා ඉතින් මේ කොටස පින්වතුන්ලා අහලත් තියෙනවා. අත්පා වකුටු කරගෙන ඇඳේ වැතිරිලා හිටියා. විහාර මහාදේවී ගාමිණී අභය කුමාරයා ළඟට ගිහින් කුමාරයාව සතුටු කරන අදහසින් මෙහෙම කිව්වා. ඈ පුතේ, අත්පා දිගහැරලා ඇඳේ සුවසේ නිදාගන්නේ නැත්තේ ඇයි? එතකොට මේ අවුරුදු 10 12 වයසේ ඉන්න සිංහල රජ කුමාරයා කියනවා මහවැලි ගඟෙන් එහා පැත්තේ ඉන්නේ බලෙන් රට අල්ලා ගත්ත දෙමෙල්ලු. මේ පැත්තේ තියෙන්නේ ගොළු මුහුද. ඉතින් අම්මේ මං කොහොමද අත්පා දිගහැරලා සැනසille ඇඳේ වැතිරෙන්නේ? ඉතින් ඒ රජවරු මේ ලංකා භූමියේ එක්සේසත් කළා, සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්තා. ඒ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්ත රජවරුන්ගේ තිබුණු සංඝයා කෙරෙහි තිබ්බ ගෞරවය. ඒක තමයි සංඝ සරණ. සංගරුවනේ සරණ ලබාගෙන, සංඝ සරණ ලබාගෙන රජවරු රාජ්‍ය පාලනය කරගෙන ගියා අපේ මේ අතීත සිංහලයේ. ඉතින් අපේ දුටුගැමුණු මහා නරේන්ද්‍රයා ලංකා භූමිය එක්සත් කරලා දෙමෙල්ලු පැරදුවාට පස්සේ පින්වතුනි දවසක් සිහි කරනවා සංඝයාට පූජා නොකොට කවරදාකවත් ආහාර අනුභව කරන්න එපා කියලා අපේ මව්පියෝ පුංචි කාලේම අපිව දිවුරවා ගත්තා. ඉතින් මම සංඝයාට පූජා නොකර බත් අනුභව කරපු අවස්ථාවක් තියෙනවද? බලන්න ඒ කාලේ තිබිලා තියෙන සංඝ සරණ. රජ පරම්පරාවේ රජ පවුල්වල කවුරුත් සංඝයාට දානේ පූජා නොකර ආහාර පිටක් අරගෙන නැහැ. දැන් අපිත් අපේ පුංචි සන්දියේ අපේ ආච්චිලා සීයලාගේ දැක්කා. ආච්චිලා සීයලා මේ හැම කල්හි ගෙදර ආහාර පිසින්න කලින් හාල් වලින් මිටක් වෙන් කළා සංඝයාට දානේ සකස් කරන්න. මිටිහාල් මුට්ටිය, මිටිහාල් පෙට්ටිය කියලා ඒ කාලේ නිවෙස්වල තිබුණා. මේ බත උයන්න කලින් හාල් ටික අරගෙන ඒ හාල් වතුරට දාන්න පෙර හාල් එකකින් මිටක් අර මිටිහාල් පෙට්ටියට හෝ මිටිහාල් මුට්ටියට දානවා. දාලා සංගරුවන සිහි කරලා වඳිනවා. එහෙමයි සිංහලයා සංඝ සරණ ලබාගෙන හිටියේ. එහෙම තමයි මේ සිහල ජාතියේ සංඝ සරණ ජීවිතයට බද්ධ වෙලා තිබුණේ. ඉතින් එහෙම ඉතිහාසයක්, එහෙම අතීතයක් තිබ්බා කියලා අහලා හරි හිතේ අභිමානයක් ඇති කරගන්න. මොකද මේ වෙනකොට ඒවා පින්වතුනේ සෑහෙන්න වෙනස් වෙලා ගිහිල්ලා අද ස්වාමීන් වහන්සේ නමකගේ පුංචි දෝෂයක් ඇතැම් වෙලාවට මේ සීලය ගැන එච්චර හැඟීමක් නැති භික්ෂූන් නොයෙක් කටයුතු සිද්ධ කරනකොට ඒවා මේ සිංහලයෝම බෞද්ධයයි කියාගන්න අයම තමයි ඒවා පටිගත කිරීම ආදී කරන්නේ.
වෙන කවුරුත් එන්නේ නැහැ ඒවට. ඒවා පටිගත කරලා ඒකුම්ම තමයි මේවා ප්‍රචාරය කරවන්නේ. තමන්ම තමන්ගේ අභිමානයට පහරා ගන්නවා. තමන්ම තමන්ගේ අභිමානය හැලු කරගන්නවා. තමන්ම තමන්ගේ කිල්ලෝටවල කුණු ගා ගන්නවා. ඒ හේතුව හැඟීමක් නෑ. සංගරුවන කියන්නේ අපේ උතුම් සරණ. ඒ සංඝ සරණට කිලුටක් වෙන්න එපා. ඒ සංඝ සරණට කිලුටක් වෙන්න එපා කියන හැඟීම නෑ. හැඟීම නැත්තේ සරණක් නෑ. සරණක් නැති නිසා. එතකොට බලන්න මේ ඒ කාලේ රජවරු සරණ ගිහින් තියෙන හැටි. රජුරෝ මෙහෙම කල්පනා කරනකොට මතක් වුණා එක උදෑසනක එක උදෑසනක එක ලුණු මිරිසක් වළඳලා තියෙනවානේ මං. ඒ ලුණු මිරිසේ අග්‍රභාගය සංඝයාට පූජා කරන්න බැරුව ගියානේ මට. එදා මෙදා තුර මට අමතක වීමකින් සංඝයාට පූජා කළ යුතු කොටස වෙන් නොකර මිරිස් ඇටියක් අනුභව කරපු නිසා මං ඒට දඬුවම් ලැබිය යුතුයි කියලා මහරජුවරෝ කල්පනා කළා. ඒ මිරිස් වැටිය අනුභව කිරීමට මං දඬුවම් ලැබිය යුතුයි, සංඝයාගේ කොටස මං පූජා කළේ නැහැ කියලා කල්පනා කළා. ඒ හේතුවෙන්නේ මිරිස් වැටිය මහා විහාර සංකීර්ණයේ ඉදි උනේ. ඉතින් අවසාන මොහොතේ අපේ මහරජුරුව මරණ මංචකයේ ඉද්දි ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේ පෙනෙන මානේ රජුරවන්ට මේ සයනේ පනවලා තිබුණා. ඒ සයනේ ඉඳලා බලන්න රජුරුව මහා සංගරුවනට කියපු දේ ඒ වෙලාවේ සංඝයා රැස් වුණා. ඒ සංගරුවනට කියනවා ස්වාමීනි මං අවුරුදු 24ක් පුරාවට අපගේ සංඝයා වහන්සේලාගේ ශාසනික ජීවිතයට උපකාර කළා. මාගේ මේ කය පවා සංඝයා වහන්සේලාට උපකාර පිණිස වේවා. මහා සෑයේ පෙනෙන ස්ථානයේ සංඝයාගේ පොහොය මළුවේ සංඝදාස වූ මාගේ ශරීරය මේ ලංකා භූමියට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ නරපතියා කිව්ව වචනේ සංඝදාස වූ සංඝයාට දාසයා වූ මාගේ ශරීරය නුඹ වහන්සේලා ආදාහනය කරන සේක්වා. ඉතින් මෙහෙම තමයි රජුරෝ ඒ අවසන් මොහොතේත් සංගරුවන ඉදිරියේ ප්‍රකාශ කළේ. සංඝ සරණ ජීවිතයට බද්ධ වෙලා තිබුණා. ඒ සංඝ සරණ කියන එක බද්ධ වෙලා තිබුණ විදිහ පින්වතුනේ හරි ආශ්චර්යජනකයි. මේ සිංහලයාට ඒක සිංහල ජාතියේ උපන්න අපිටම දැන් ආපහු හැරී බලද්දී ආශ්චර්යයක්. ඇයි හේතුව? දැන් එහෙම නැහැ. ඒ කාලේ මහා ආශ්චර්යයක් නොවේ කියලා අද හැරිලා බලද්දී අපිට අපි ගැනම හිතෙනවා. ඒ කාලේ අනුරාධපුරේ එක අමාත්‍යවරයෙක් හිටියා. ඒ අමාත්‍යවරයා බොහෝම පහන් සිතින් තෙරුවන් සරණ ගිහින් හිටපු කෙනෙක්. බුදුරජුන් ධර්මයේ සංගරුවන සරණ ගිහිල්ලා එතුමා සෑය බෝධිය වන්දනා කරගෙන තමයි හැමදාම තමන්ගේ නිවසට යන්නේ. මේ සිදුවීම අන්තර්ගත වෙන්නේ අපේ අතීත දහම් ග්‍රන්ථයක ධර්ම ප්‍රදීපිකාව කියන මේ ධර්ම ප්‍රදීපිකාව ආදී ඒ පැරණි දහම් ග්‍රන්ථ කියවනකොට පින්වතුනි අපිට තේරෙනවා ඒ කාලේ අපේ මුතුන් මිත්තෝ අපේ සිංහල මුතුන් මිත්තෝ බුදු සරණ, දහම් සරණ, සංඝ සරණ අභිමාණයෙන් ලබලා තියෙනවා. එක පොතකවත් බුදුරජාණන් වහන්සේට නිගරු කරලා නැහැ. එක වැකියකින්. එක දහම් පොතකවත් ධර්මයට නිගරු කරලා නැහැ වචනයකින්වත්. සංඝයාට නිගරු කරලා නැහැ වචනකින්වත්. අතීත සංදේශ කාව්‍ය ආදී ගත්තත් බුදුරජුන්ට ධර්මයට සංගරුවන්ට නමස්කාර කරගෙන පටන් ගන්නේ. ඒ කාලේ එහෙම තිබුණ අපට සරණක්. අද කාලේ උගත්තුය කියාගන්න ඇතැම්මු මේ රත්නත්‍රයට ඊළඟට ඉතිහාසයට උරුමයට මෙව්වාට ගරහද්දී ඉතිහාසය දිහා හැරිලා බලන්න. ඒ කාලේ කොච්චර ලස්සනක් තිබුණාද කියලා. වර්තමානයේ සිද්ධ වෙන ඒවා දකිනකොට ඒ ඉතිහාස කරුණු කාරණා කියවපු අපට හරි සංවේගයක් කනගාටුවක් හට ගන්නවා.
අද ඇයි මේ විදිහේ මෙච්චර වෙනසක් මෙච්චර පරිහානියක් කියලා. එතකොට මේ අමාත්‍යවරයා සෑය බෝධිය වන්දනා කරලා නිවසට යද්දී අනුරාධපුරයේ ඇමතියා එක දවසක් සෑරජාණන් වහන්සේ සමීපයට යනකොට ওই සෑරජාණන් වහන්සේ ඒ කාලේ තිබිලා තියෙනවා සලපතල මළුව, වැලි මළුව සහ ගජම් මළුව කියලා මළු තුනක්. වැලි මළුව කොටසින් මෙතුමා යනකොට ධර්ම ප්‍රදීපිකාවේ සඳහන් වෙනවා එතුමාට දැක ගන්න ලැබුණා එක් සිවුරු පොරවගත් ස්ත්‍රියකුත් සිවුරු පොරවාගත් පුරුෂයෙකුත් සලපල් මේ වැලි මළුවේ ඈත කොනක මෙවුන්දම් සේවනය කරනවා. ඒ දැක්ක ගමන් මෙතුමා අහක බලාගත්තා. දැක්ක ගමන් අසුචියක් දුටුවෙකුසේ අහක බලාගත්තා. අහක බලාගෙන කල්පනා කළා මේ ඇතැම් හිස්පුරුෂයන්ගේ කටයුතු දැකලා මම සංඝං සරණං ගච්ඡාමි කියා සරණ ගියපු ඒ උතුම් සංගරුවන ගැන මට හිතුවලි මාත්‍රයකින්වත් කිලුටක් ඇති වුණොත් නම් ඒක මගේ ජීවිතේට මහා යහපතක්, මහා භාග්‍යයක්. ඒ නිසා S2 තිබ්බොන්නේ මේවා පේන්නේ. ඒ නිසා මම මේ දැස අන්ධ කරගන්නවා. රුවන්වැලි සෑයේ වැලි මළුවෙන් වැලි දෝතක් අතට අරගෙන S2 ඇරලා S2 ඇතුළට වැලි ගහගෙන S පොඩි කරගත්තා. S කැපිලා අන්ධ වුණා. එතුමා සම්බන්ධයෙන් පින්වතුනේ දෙව්ලොව බඹලොව ගුණරාව පැතිරුණා. පස්සේ දෙවියන්ගේ දේවානුභාවයෙන් එතුමාට S පෙනීම ලැබුණා. ඉතින් මේ කරුණු කාරණා ඔබට කියව ගන්න පුළුවන් ධර්ම ප්‍රදීපිකාව කියන අපේ උතුම් දහම් පොත, ඉතිහාස පොත කියවීමෙන්. ඉතින් එහෙම තමයි සංඝ සරණ ලබාගෙන හිටියේ. මේ කාරණේ මම තේරුම් කළේ ඒ කාලේ සිංහලයාට තිබුණු සංඝ ගෞරවය සහ වර්තමානයේ වෙනකොට අපට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක යම් සේයාවකින් තේරෙන්නේ. ඉතින් නුවණක් තියෙන, කල්පනා කිරීමේ හැකියාවක් තියෙන කෙනෙකුට මේ කාරණේ ඇති එය හොඳටම තේරුම් ගන්න. සංඝ සරණ කියන එක අපේ සිංහලයාට බද්ධ වී තිබුණු හැටි. යංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතු රතනං සංඝ සමන්නත්ති. මේ ලෝකේ යම්තාක් වටිනා වස්තු ඇද්ද? ඒ වස්තු අතරේ මට සංඝ රත්නය තරම් වෙනත් වස්තුවක් නැත. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. මට සංඝ සරණමයි උතුම්ම සරණ. මට වෙන සරණක් නැත්තේය. ඒ තේන සච්ච වච්චේන. ඒ සත්‍ය වචනයකි. එහෙමයි සරණ ගියේ. සංඝ රුවන සරණ ගියේ නිකන් අර මේ සිල් සමාදන් වෙනකොට කියන වචනයක් විදිහට නෙමෙයි. හදවතින්ම සරණ ගිහින් හිටියා. සංඝං සරණං ගච්ඡාමි කියලා දෙවනුවත් තෙවනුවත් සරණ ගියේ ජීවිතයට බද්ධ කරගෙන. එහෙම සරණ ගියපු අපේ සිංහලයා සංඝ සරණෙමුත් හාස්කම් පෑවා. දැන් අපි මේ වැඩසටහන් මාලාවේ සිංහලයා බුදු සරණේ හාස්කම් පාපු හැටි, දහම් සරණ ලබාගෙන හාස්කම් පාපු හැටි අපි ඉගෙන ගත්තා. සංඝ සරණේ හාස්කම. සංඝ සරණේ හාස්කම ගැන කතා කරනකොට ඒක සිද්ධ වුණේ මේ ලංකා භූමියේ වල්ලිය කියලා එක ගම්මානයක් තිබුණා. ඔය මලේ රට පැත්තට වෙන්නේ. වල්ලිය කියලා ගමක් තිබුණා. ඔය ගමේ හිටියා බොහෝම දිලිඳු පවුලක්. ඒ දිලිඳු පවුලේ තරුණ පහේ ජෝඩුවකට අවුරුදු 16ක විතර දුවෙක් හිටියා. මේගොල්ලෝ තුන්දෙනා තමයි එකට ජීවත් වෙන්නේ. පවුලේ ප්‍රධානියා ගෘහ මූලිකයා තාත්තා. ඔහුගේ නම තිස්ස. ඔහු මුළු පවුලේම ගැට ගැහිම කරගෙන ගියේ කැලේට ගිහිල්ලා වේලිච්චි මේ දර කපාගෙන ඇවිල්ලා ඒ දර විකුණනවා. දර විකුණලා ජීවත් වෙන නිසා ඔහුට නමක් පටමැදිලා තිබුණා දාරු භණ්ඩක තිස්ස. දර බැඳලා ජීවත් වෙන තිස්ස කියලා. මේ දාරු භණ්ඩක තිස්ස
මෙහෙම අමාරුවෙන් ජීවිතේ ගැට ගහගෙන ඉන්නකොට දවසක් මේ දාරු භණ්ඩකේ තිස්සගේ බිරිඳත් දියණියත් එක්ක එදා වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනයක්. වෙසක් පෝය කියලා කියන්නේ අතීත සිංහලයාගේ. අතීත සිංහලයාට අවුරුද්දකට සමරන්ට තිබුණු වටිනාම දිනය වෙසක් පුර පසළොස්වක පුන් පොහෝ දිනය. ඒක අපිට කියන්න වෙනවානේ පින්වතුනි අතීත සිංහලයාගේ කියලා. ඒක කියන්න වෙලා මොකද දැන් සිංහලයාට වර්තමාන සිංහලයාට වෙන වෙන ඒවා ලොකු වෙලානේ. අතීත සිංහලයාට තිබුණු වටිනාම දවස තමයි වෙසක් පෝය. වෙසක් පෝය දවසේ දාරු භණ්ඩක තිස්සත් දාරු භණ්ඩක තිස්සගේ බිරිඳත් දාරු භණ්ඩක තිස්සගේ දුවත් කියන තුන්දෙනාම බණ අහන්න ගියා එක විහාරයකට. ඒ විහාරයේ දේශකයන් වහන්සේ හරි ලස්සන බණක් කියලා දුන්නා. ඒ බණට දාරු භණ්ඩක තිස්සගේ පවුලේ පිරිසගේ හිත පැහැදුනා. හිත පැහැදිලා ඔන්න දාරු භණ්ඩක තිස්ස හදවතින්ම සරණ ගියා. එදා ගොඩාක් තදින් සරණ ගියා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා. බිරිඳත් සරණ ගියා, දියණියත් සරණ ගියා. පවුලම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වුණා. දැන් දාරු භණ්ඩක තිස්ස කියලා කියන්නේ හොඳ උපාසකෙක්, බිරිඳ හොඳ උපාසිකාවක්, දුවණිත් හොඳ උපාසිකාවක්. දාරු භණ්ඩක තිස්සත් බිරිඳත් දවසක් කතා වෙනවා. අපි මේ දුප්පත් වෙලා ඉපදිලා තියෙන්නේ. අපිට සංසාරේ දන් දෙන්න බැරි වෙන්න ඇති. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විදිහට නම් අපි සංසාරේ දන් නොදීපු අය. ඒ නිසා අපි මේ ජීවිතේවත් මේ අනුත්තර පින්කෙත මුණ ගැහිච්ච මොහොතේ ස්වාමී අපි දන් දෙමු. බිරිඳ එහෙම කිව්වා. එතකොට දාරු භණ්ඩක තිස්සත් මේකට සතුටු වුණා, දුවණීත් සතුටු වුණා. විහාරයට ගිහිල්ලා පින්වතුනි පාක්ෂික දානයක්. ඒකට කියන්නේ පාක්ෂික දාන කියලා. ওই පාක්ෂික දානය කියන එකේ ස්වභාවය දවස් 8කට වතාවක් දෙන දානයක්. ඒතර මාසෙකට කීප විටක් දන් දෙන්න ලැබෙනවා. එහෙම පාක්ෂික දානයක් බාරගත්තා. පාක්ෂික දානේ බාරගෙන ඉතින් මේගොල්ලෝ දන් දෙන්න ලැබෙන දවසට පුළුවන් උපරිමෙන් දන් දෙනවා. පස්සේ එක කාලයක් ආවා මහා වරුසා කාලේ. වැස්ස නිසා දර හොයාගන්න බෑ. දර හොයාගන්න බැරි නිසා ආදායම් බැස්සා. පාක්ෂික දානේ ආවා. එදා සැරේ දානේ පූජා කරන්නට කොටින්ම දාරු භණ්ඩක තිස්සට ගෙදරවත් ඉන්න බැරුව ගියා. මොකද කුලියක් හොයාගන්න ඕන. ඔහු වැඩට ගියා. බිරිඳත් දියණියක් දෙන්න තියෙන පොඩ්ඩින් යාන්තම් දානයක් හදලා සංඝයාට දානේ පූජා කළා. ඒ කාලේ ක්‍රමේ පින්වතුනි ස්වාමින් වහන්සේලා නිවසට වැඩලා දානේ පිළිගන්නවා. පිළි අරගෙන දානේ වැළඳීම පිණිස විහාරයට වැඩම කරනවා. ඉතින් විහාරයට වැඩම කරද්දී මේ දාරු භණ්ඩක තිස්සගේ බිරිඳත් දියණියත් පසුපස්සෙන් ගියා කියනවා. පස්සෙන් ගිහිල්ලා අර ස්වාමින් වහන්සේලා දානශාලාවට එළඹුණාට පස්සේ එයාලා අනේ සාදු සාදු කියලා වන්දනා කරගෙන ඒ දිහා බලාගෙන හිටියා. එතකොට ඇතුලින් ඇහෙනවා හඬක්. මේ දාරු භණ්ඩකේ තිස්සගේ දානේ හරි නීරසයි නෑ. මේක මේ සතෙකුටවත් කන්න පුළුවන් එකක්ද කියලා. ඇතුලේ යම් හඬක් එළියට ඇහෙනවා. එතන හිටපු භික්ෂුන් වහන්සේලා එහෙම කතා වෙනවා. එතකොට ඇස් දෙකෙන්ම දැන් දැක්ක දාරු භණ්ඩක තිස්සගේ බිරිඳ එක ස්වාමීන් වහන්සේ නමක් අර බෙදාගත්ත දානි පාත්‍රي එහෙම අරගෙන ගිහිල්ලා ආහාර හලන තැනට හලලා දැම්මා. වැළඳුවේ නෑ. ඇයට ගොඩාක් දුක හිතුණා. ඇය හවස් කාලේ තමන්ගේ ස්වාමී පුරුෂයා දාරු භණ්ඩක තිස්ස නිවසට එනකම් බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන හිටියේ පුංගතුනේ දාරු භණ්ඩක තිස්සත් එක්ක මේ කාරණේ කතා කරන්නේ කාරණේ කතා කරපු හැටි හරි පුදුම සහගතයි. ඒක තමයි සංඝ සරණ කියලා කියන්නේ. තමන්ගේ සරණ නසා ගන්නෑ කියන්නේ ඒකට.
දැන් මේ වගේ සිද්ධියක් වර්තමානයේ හිම වුණා නම් මේක ප්‍රචාරය කරලා මේ භික්ෂූන්ට කොහොම දානි දුන්නත් මදි මේ නිකන් දෙන දානි ටිකට මෙහෙම කියනවානේ ගගා කොච්චර කතා හදයිද සාමාන්‍යයෙන් සරණක් නැති අයනේ. නමුත් ඈ දුකටපත් උනේ ඒකට නොවේ. ඈ තමන්ගේ ස්වාමි පුරුෂයාට කියනවා උන්වහන්සේලා අපි වගේ නෙවෙයි. උන්වහන්සේලා ඉර අවරට ගියාට පස්සේ දානේ වළඳන්නේ. උන්වහන්සේලා වළඳන එක වේල ඒ වළඳන එක වේල අනේ උන්වහන්සේලාට සැනසෙල්ලේ වළඳ ගන්න බැරුව ගියා අපිට ප්‍රණීතයට දානේ පූජා කරගන්න බැරි වීම නිසා. උන්වහන්සේලාට ප්‍රණීත විදිහට දානේ පූජා කරගන්න බැරි වීම නිසා උන්වහන්සේලාට බැරුව ගියා ඒ එක වේල සුවසේ වළඳ ගන්න. ඒ නිසා අපි දානේ දෙනවා නම් හරියට දෙමු. නැත්තම් අපි දානේ නොදීමු. උන්වහන්සේලාව වෙහෙසවන්න මං කැමති නෑ කිව්වා බිරිඳ. එහෙම කියනකොට දාරු බණ්ඩක තිස්ස බිරිඳ සනසන්ට කියනවා ඉතින් සොඳුරියේ මාත් කැමති දානි දෙන්න. ඒත් කෝ අපට ධනය. එතකොට දියණිය මෙතෙන් එනවා. අම්මගේ තාත්තගේ කතාව අහගෙන ඉඳලා දුව ඇවිත් කියනවා අම්මේ තාත්තේ ඔයාලා දෙන්න වගේමයි මාත් කැමති සංඝයාට ඉස්තරම් විදිහට දන් දෙන්න. මට ඒකට පිළිවෙලක් කල්පනා වුණා. මගේ දැන් වයස අවුරුදු 16ක්. මට අතේ පයේ හයිය තියෙනවා. මං සිටු නිවසක 16ක් විදිහට වැඩ කරන්නට යන්නම්. ඒ සිටු නිවසට මාව විකුණන්නට. දාසකමට මාව විකුණන්නට. මාව විකුණලා ලැබෙන ධනයෙන් සංඝයාට දන් දෙන්න කිව්වා. අසිරිමත් නැද්ද පින්වතුනි ඒ සංඝ සරණ? සංඝයා වෙනුවෙන් තමන් 16ක් විදිහට විකිනෙන්න. ඇගේ ඉල්ලීම නිසාම දාරු බණ්ඩක තිස්සත් බිරිඳත් හිත හදාගෙන ඇයව සිටු කුලයකට විකුණනවා. කහවණු 16කට. කහවණු 16කට ඇයව විකුණුවා. ඇය දැන් ඒ සිටු නිවසේ දාසි. ඇය දයාසකම් කරනවා. අර කහවණු 16න් ප්‍රණීත විදිහට දානේ හදලා දාරු බණ්ඩක තිස්සත් බිරිඳත් ඒ දානේ පූජා කළා මහා සංඝයාට. එදා වුන්ට සතුටුයි. ඒ සතුට දින 7ක් එකතිකට තිබුණා. අපි සංගරුවනට දන් දුන්නා කියන සතුට. එහෙම දානේ පූජා කළා. එහෙම දානේ පූජා කළා දින 7 ගියාට පස්සේ දෙමව්පියෝ දෙන්නට දුක එන්න පටන් ගත්තා. අයියෝ අපිට දැන් දුව නෑ ළඟ. දුව දාසි. අපි දෙන්න කොහොමද මේක උහුලන්නේ? දාරු බණ්ඩක තිස්සගේ බිරිඳ කියනවා අපි කොහොම හරි සල්ලි එකතු කරලා අපේ දුවව මේ ණයෙන් බේරගමු දාස භාවයෙන් බේරගමු. දාරු බණ්ඩක තිස්ස කියනවා සොඳුරිය මේ විදිහට මේ දර කපලා සල්ලි එකතු කරලා නම් ජීවිත කාලෙමවත් අපිට කහවණු 16ක් හොයාගන්න බැරුව යනවා. ඒ හින්දා මේකට වෙන පිළිවෙලක් හිතන්න ඕන කියලා ওই දාරු බණ්ඩක තිස්ස ඒ කාලේ පින්වතුනි ලංකාවේ හොඳට තිබිලා තියෙනවා උක් වෙලඳාම. ඒ කාලේ මේ තියෙන්නේ නැති ලොකු උක් වතු. ඒ උක් වත්තක වැඩ කරන්න ගියා. ඒකේ වැඩ කරද්දී 4 මාසෙකින් මාස 4කින් ඔහුට පුළුවන් වුණා කහවණු 16ක් එකතු කරගන්න. ගොඩාක් මහන්සියලා වැඩ කරලා දැන් කහවණු 16කුත් අරගෙන හීන ගොඩාක් ඇතුව ආපහු නිවසට එනවා. දැන් මේ කහවණු 16 එකතු කරගත්තේ කුමක් පිණිසද? තමන්ගේ දූගේ දාස භාවය බේරගන්නට. මේ කහවණු 16 අරගෙන පාරේ එනකොට එදා ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරනවා පාරේ චූල පිණ්ඩපාතික තිස්ස කියන මහතෙරුන් වහන්සේ. මේ මහතෙරුන් වහන්සේ වැඩම කරනකොට දාරු බණ්ඩක තිස්සට මගදී හම්බ වුණා. හම්බ වෙද්දී මේ සිදුවීමේ හැටියට අපිට තේරෙනවා සාමාන්‍යයෙන් උදේ 10ට විතර ඇති. දාරු බණ්ඩක තිස්ස අහනවා ස්වාමීනි ඔබ වහන්සේට මේ පිණ්ඩපාති දානේ ලැබිලාද තියෙන්නේ කියලා ඇහුවා. එතකොට කියනවා උපාසක ඉතින් දානේ ලැබුණොත් කැප වෙලාවේ දානේ ලැබුණොත් මං වළඳනවා කිව්වා. දැන් දාරු බණ්ඩක තිස්ස මේ මඟ ගෙවාගෙන ආවේ. සමීපයකට වෙන්න ගම්මානයක් නැහැ. දානේ දෙන්න කෙනෙක් නැහැ. ඉර අවරට යන්න කලින් මේ උත්තමයන් වහන්සේට දානයක් ලැබෙන්න පිළිවෙලක් නැහැ. ඔහු ළඟත් කිසිම ආහාරයක් නැහැ.
එතකොට දාරුබණ්ඩක තිස්ස කල්පනා කළා මං වගේ උපාසකයෙක් ඉද්දී සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගියපු මං වගේ උපාසකයෙක් ඉද්දී සංඝයාට දානි නොලැබී තියෙන්නේ කොහොමද? ඔහු වටපිට බලනකොට ඔහුට පේනවා තව මිනිස්සෙක් එනවා ඒ පාරේ. ඒ මිනිස්සයා ළඟට ගිහිල්ලා මොහු අහනවා එහි මිනිහෝ ඔහේ ගාව තියනවාද බත් මුලක් අර සංඝයා වහන්සේට පූජා කරන්න කිව්වා. එතකොට කියනවා මා ගාව බත් මුලක් තියෙනවා මට කන්න. මේ පාළු පාරේ මට ආහාරයට ගන්නයි මං මේ බත් මුල ගත්තේ. ඒක මං කාටවත් දෙන්න සූදානම් නැහැ කිව්වා. එතකොට දාරුබණ්ඩක තිස්ස කියනවා නෑ මිනිස්සු මං සල්ලි වලට ගන්නවා. මට කහවණුවකට ඔය බත් මුල දෙන්න කිව්වා. බත් මුලක් කහවණුවක් වටින්නේ. මට එක කහවණුවකට ඔය බත් මුල දෙන්න කිව්වා. ඒ මිනිස්සයා ප්‍රතික්ෂේප කළා. කහවණු දෙකකට දෙන්න කිව්වා. ප්‍රතික්ෂේප කළා. කහවණු තුනකට දෙන්න කිව්වා. ප්‍රතික්ෂේප කළා. අවසානයේ දාරුබණ්ඩක තිස්සට උවමනාව තියෙන සංඝයාට දන් දෙන්න විතරයි. දාරුබණ්ඩක තිස්ස කියනවා මිනිස්සු කහවණු 16ක් දෙන්නම් බත් මුල දෙන්න කිව්වා. කැමති වුණා. තමන්ගේ දුවව දාස භාවයෙන් බේරගන්න තිබුණු මුළු කහවණු 16 4 මාසයක් හෙම්බත් වෙලා ඉතිරි කරගත්ත කහවණු 16 එක බත් මුලක් වෙනුවෙන් කැප කළා. ඒ බත් මුල චූල පණ්ඩපාතික තිස්ස මහතෙරුන් වහන්සේට පූජා කළා. පූජා කළා ඒ උත්තමයන් වහන්සේ වළඳනවා බලාගෙන හිටියා. වළඳනවා බලා සිටිද්දී ඔහුට ඇඬුණා. සතුටට ඇඬුණා. මේ මහතෙරුන් වහන්සේ දානේ වළඳලා කියන උපාසකය දානේ පූජා කරන අය ඕනේ තරම් දැක තියෙනවා. ඒ වුණාට ඔබ වගේ සතුටින් කඳුළු හෙලහෙලා දන් දෙනවා. මට මීට පෙර හමු වුණේ නෑ. මොකද්ද මේ සතුටට හේතුව? ස්වාමීනි මං දුෂ්කර දාන දෙකක් කරපු උපාසකෙක්. උපාසකේ එහෙනම් මට කියන්න ඔබේ දුෂ්කර දාන මොනවාද? කිව්වා ස්වාමීනි මං කරපු පළවෙනි දුෂ්කර දාණය තමයි මගේම දියණිය කහවණු 16කට 16ක් විදිහට විකුණලා මං සංඝයාට දන් දීපු කෙනෙක්. එහෙමයි මගේ සංඝ සරණ. මං සංගරුවන සරණ ගියේ එහෙම. ඒ සංඝයා වහන්සේලාට දන් දීම වෙනුවෙන් මං මගේම දුවව 16ක් විදිහට විකුණලා දන් දුන්නා මං. ඒ තමයි මගේ පළමු දුෂ්කර දාණය. ඒ මහතෙරුන් වහන්සේ අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා අහනවා උපාසකේ දෙවෙනි දුෂ්කර දාණය කුමක්ද? ස්වාමීනි දෙවෙනි දුෂ්කර දාණය දැන් මේ මොහොතේ මේ වෙලාවේ තමයි මම පූජා කළේ. මගේ දුවගේ ණයබර දුවව දාස භාවයෙන් බේරා ගැනීම පිණිස කහවණු 16ක් හොයන්න මං 4 මාසයක් හිම්බත් වෙලා වැඩ කළා. ඒ 4 මාසේ හිම්බත් වෙලා ස්වාමීනි දිවාරෑ නොබලා මහන්සියලා මං කහවණු 16ක් හොයාගත්තා. ඒ කහවණු 16ත් අරගෙන මගේ දුව බේර ගන්නට යනවා කියන අදහසින් යද්දී ඔබ වහන්සේ දැකලා එක බත් මුලකට මුළු කහවණු 16ම වියදම් කරලා ඔබ වහන්සේට දානේ පූජා කළා. ඒ තමයි මගේ සංඝ සරණ. මං සංඝයාට දුෂ්කර දානයක් දුන්නා. ඉතින් චූල පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ ඒ වෙනකොට රහතන් වහන්සේ නමක් නෙවෙයි. උන්වහන්සේ හිතට අදිෂ්ඨාන කරගත්ත කියනවා. ඒකම හිතට අරගෙන රුක්සෙවණක වාඩි වුණා. මේ උපාසකයාගේ දානේ කුසේ තියාගෙන මං එක්කෝ මෙහිම කලුරිය කරනවා. එහෙම නැත්තම් මං සියලු කෙලෙස් නසනවා කියලා හිතාගෙන උන්වහන්සේ වාඩි වුණා. චූල පිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ ඒ වීරිය නිසාම සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ නිසා පින්වතුනි අපේ ඒ ආදී සිංහලයාගේ අපේ සිහල පරපුරේ සංඝ සරණ නම් ඇත්තෙන්ම ආශ්චර්යයි. ඇත්තෙන්ම ආසිරිමත්. සංගරුවන සරණ ගිහින් හිටපු හැටි. ඉතින් ඒ සංගරුවන සරණ ගිහිල්ලා ඒ අසිරිය පාපු ඒ හාස්කම් පාපු
ඒ පුදුම සහගත හිත් තිබිච්චි දාරු භණ්ඩක තිස්ස පස්සේ කාලෙක රජුරුවන්ගේ ප්‍රසාදයට ලක් වෙනවා. රජුරුවන්ගේ රාජකීය බුහුමනට ලක් වුණා. ඒ අයට රාජකීය සම්පත් ලැබුණා. අර දාස භාවයට විකිණිච්ච දුව රජුරුවන්ගේ රාජ දුහිතෘ කියන තනතුර ලැබුවා. ඉතින් එහෙම ඒ අයගේ ජීවිතේ සැපවත් වුණා. ඉතින් සිංහලයාගේ සංඝ සරණ මේ විදිහට තිබුණා. සංඝං සරණං ගච්ඡාමි කියලා වචනයකින් පමණක් නොවේ සිංහලයා සරණ ගියේ. සිංහලයාට ඒ උතුම් සංඝ සරණ ලැබුණේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිසා. මිහිඳු මහරහතන් වහන්සේගෙන් ලැබිච්ච සංඝ සරණ පින්වතුනේ අපේ අතීත රජදරුවෝ සරණ කරගත්තේ මෙහිම. සංඝෝ තිලෝක සරණෝ, තුන් ලොවේම අපට ඇති එකම සරණ සංගරුවනේ සරණය. සංඝෝ සූර්යෝ තමෝ නුදෝ, මගේ ලෝකයේ එළිය කරන හිරු මණ්ඩල ආලෝකය සංඝ සරණය. ඒවන්තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං. මට මේ ලෝකයේ ඇති උතුම්ම බිය රහිත වූ සරණ සංගරුවනේ සරණය. ගච්ඡාමි සරණං සංඝං නත්ති මයිහම් බයං සදා. මම ඒ සංඝ රත්නයේ සරණ යන්නෙමි. සංගරුවන සරණ යන මට මේ සසරේ බිය හට නොගන්නේය. එහෙම අපේ සිංහලයා සංඝ සරණ ගියා. ඒ සංඝ සරණ උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනය කියන මහා නිධානය, අපේ සිංහල ජාතියේ උරුමය, මේ සියල්ල අපට ලබා දුන් අපගේ මිහිඳු මහරහතන් වහන්සේට නමස්කාර වේවා. යෝ සත්තු කප්පෝ කල්යාණ මිත්තෝ මහා ඥානී ජිනත්‍රජෝ සෝලංකාදීප මාගම්ම ජෝතයි බුද්ධ ශාසනං තං විතරාගං ලංකාදීපප්පසාදකං වන්දාමි පරිනිබ්බුත මහා මහින්දං. උතුම් සම්බුදු පුත්රුවන වූ අපට අනුබුදුරුවන බඳු මහානුවනැති කලන මිත්නු යම් මහරහත් උතුමෙක් දඹදිවින් මෙහි වැඩම කොට බුදු සසුන බැබල වූයේද මුළු ලක්දිවම පැහැදුණු විතරාගිව පිරිනිවන් වැඩි අපගේ මිහිඳු මුනිදුට වඳිමි මම සාදරයෙන්. සාදු සාදු සාදු. අප විසින් රැස් කළ සියලු පින් සක්දෙවිඳුන්, සතරවරම් දෙවිවරුන්, 38ක් වූ සෙන්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න ආර්ය ශ්‍රාවක ශ්‍රීමත් සුමන සමන් දෙව්රජු ප්‍රධාන ලංකා භූමිය සුරකින සියලු දෙවිවරුත් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. ඒ දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. ශ්‍රද්ධා රූපවාහිනියේ ගරු අනුශාසක අපගේ පින්වත් අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරත්නයට පින් අනුමෝදන්ව පින්වතුන් වහන්සේලාට ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ වූ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානමය පින්කම සිදු කරන ඒ සොපින්නතුල්ලාගේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කොට ඇති පරිදි හොරවපතාන තාමරවැවේ පදිංචිව සිටි 2021 මාර්තු මාසයේ 6 වන දින මිය පරලෝ යන්ට යෙදුණු
පින්වත්ෙන් සුජාතා පද්මලතා මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද ධර්මදානය සිදු කරන පින්වත් ටීබී දිසානායක මහත්මයාගේ නමින් ඒ පවුලේ හැමදෙනාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්ත වශයෙන් සැපයට පත්වෙත්වා. අපගේ ඥාතීන් මේ දුක්ඛිත සංසාර ගමනින් ඉතා ඉක්මනින්ම නිදහස් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ ධර්මදානයේ සිදු කරන පින්වතුන්ලාගේ බලාපොරොත්තුවක් ලෙස සඳහන් කොට ඇති පරිදි කොරෝනා වෛරසයේ හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකා වාසී ලෝකවාසී හැමදෙනාට අපි හැමදෙනා සෙත් ප්‍රාර්ථනා කරමු. ඒ කොරෝනා වෛරසයෙන් රෝගාතුර වුණ හැමදෙනාට ඉතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව සැලසේවා කියන ප්‍රාර්ථනාව ධර්මදානයේ සිද්ධ කරන පින්වත් ටීබී දිසානායක මහත්මයාට නිකිනී නිකේශලා බිනාත් බිම්නෝද් බිම්සර යන ඒ දූදරුවන්ට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. සුරංග තුසිත චමිත්‍ර සුසීමා දිනෝෂා ශර්මිලා යන අයටත් මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ පින්වතුන්ලා හැමදෙනාගේ පවුල්වල ඒ කරන කියන රැකී රක්ෂාදී සියලු යහපත් කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සමෘද්ධිමත් වෙත්වා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. සුවසේ පින් රැස් කරගෙන ධම්මග දියුණු කරගන්නට ඒ හැමදෙනාට අවකාශ ලැබෙත්වා. සුපින්නත් ඔබ හැමදෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් මේ ගෞතම ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.